ඉතින් ඒ ලස්සන ගීතෙනුත් පස්සේ අපි නැවතත් සූදානම් ඔබ වෙනුවෙන් අපේ විශේෂාංගය ගෙන ස්ථූලභාවය කියන අපි හැමෝටම ලොකු කරදරයක් නේද අපිට සමහරවිට අපි කතාවට කියනවා ලෙඩත් වැඩි කියලා ඇඟ මහත් වෙනවා. මේ නිසා ස්ථූලභාවය ඇති වෙන්න විවිධාකාරයේ හේතු තියෙනවා. කොහොම නමුත් මේ දේවල් වලට නිසියාකාරයෙන් මේ වෛද්‍ය උපදෙස් පිළිපැදලා අපිට පුළුවන් නම් මේ දේවල් අඩු කරගන්න එක හොඳ අවස්ථාවක් ඉතින් අපිට ලැබෙනවා. ඔබට මතක ඇති අපි පසුගිය දවසකදත් මේ විශේෂාංගයන් තුලින් අපි ඔබව දැනුවත් කරා ස්ථූලභාවය අඩු කර ගැනීමට මොනවද තියෙන විවිධාකාරයේ වෛද්‍ය ක්‍රමයන් කියලා. ඒ ඔස්සේ අපි ගියාම ශල්‍ය කර්මයන් පිළිබඳ කතා කරා. අපි ආමාශය කුඩා කිරීමේ ශල්‍ය කර්මයන් පිළිබඳ ඔබව දැනුවත් කරා. අපි අද දවසේදීත් සූදානම් වෙනවා තවදුරටත් මේ පිළිබඳ ඔබව දැනුවත් කරන්න සහ ඉන් එහාට ගියාම මොන වගේ තවත් ශල්‍ය කර්මයන් වලටද අපිට යොමු වන්නට අවස්ථාව සැලසෙන සහ මේව කරාම අපිට කොච්චර කාලයක් මේ පිළිබඳ සැලකිලිමත් වෙන්නට අවශ්‍යයිද, කොහොමද අපි පෙර සූදානමක් ඇති කරගන්නේ, අපි කොහොමද මේ දේවල් පාලනය කරගන්නට අපේ දායකත්වයක් ලබා දෙලා ඒ වෛද්‍ය උපදෙස් ඒ වෛද්‍ය ක්‍රමයන් කොහොමද අපි යොමු කරගන්නේ කියන බව තමයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. අද මේ පිළිබඳ ඔබව දැනුවත් කරන්න අපත් සමග එකතු වෙනවා විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය තේජන විජේරත්න වෛද්‍යතුමන්. අයිබෝන් වෛද්‍යතුමනි සුබ දැසන. සුබ දැසනක් අයිබෝන්. අපි කතා කරන්න සූදානම් වෙනවා. අපි පසුගිය සතියේ පොඩි අපි කතා කරපු දේ සාරාංශගත කරොත් මම හිතන්නේ බොහොම පැහැදිලි වෙවි අද දවසේදී අපි කතා කරගෙන යන මාතෘකාවට. ඒ නිසා අපි ප්‍රවිෂ්ඨයක් ලැබෙමු ස්ථූලභාවය අඩු කර ගන්නට අපි අර පසුගිය සතියේ නිසියාකාරයෙන් අපි පැහැදිලි කිරීමක් කරා. ඒ නිසා අපි අද දවසේදී ප්‍රවිෂ්ඨයක් ලබාගමු මේ සාරාංශගත කිරීමත් එක්කම. ඔව් අපි ඇත්තටම කතා කළේ ලංකාවේ ස්ථූලභාවය කොච්චර දුරට ප්‍රශ්නයක්ද කියන එක. ස්ථූලභාවය අපි තේරුම් ගත්තා මන් දත් හැටියට පෙන්නවා ඊටාම ශ්‍රීග්‍රෙන් වැඩි වෙන එක ගැන ලංකාවේ. එතකොට මේ ස්ථූලභාවය වැඩිවීමට හේතු අපි කතා කරා. විශේෂයෙන්ම අපි මේ ළමයින්ගේ සහ තරුණ වියේ කට්ටියගේ අධික ස්ථූලභාවය කොච්චර ගැටලුවක් බවට පත් වීගෙන යනවද කියන එක අපි සාකච්ඡා කළා. මේකට හේතු අපි හෙව්වා. එතකොට ඒ හේතු වලින් අපි ප්‍රධාන තැනක් හැටියට අපිට තේරුම් ගත්තා අධික ලෙස ආහාර පරිභෝජනය හෙවත් අනවශ්‍ය ප්‍රමාණයක් කැලරි ඇඟට ඇතුල් කර ගැනීමෙන් තමයි ස්ථූලභාවය ඇතිවන්නේ කියලා. ඊටාම විශාල කට්ටියකගේ ඊළඟට එසේනම් එය පාලනය කිරීමට කළ හැකි දේවල් මොනවද? අපි කතා කළා තරබාරුකමේ මට්ටම් ගැන. BMI යගේ ආශ්‍රිතව පළවෙනි මට්ටමේ තරබාරුකම මොකද්ද, දෙවෙනි මට්ටමේ තරබාරුකම මොකද්ද, තුන්වෙනි මට්ටමේ තරබාරුකම හැවත් තරබාරුකමම පමණක් ඉතාම බරපතල රෝගී තත්ත්වයක් වටපත් වන්නේ කොයි වගේ කට්ටියකද කියන එක ගැනත් අපි කතා කරා. ඊළඟට අර පළවෙනි කාණ්ඩ දෙකට පළවෙනි මට්ටමේ සහ දෙවෙනි මට්ටමේ කට්ටියට ඒ පළවෙනි එක්කෙනා දෙවෙනි මට්ටමට නොගිහින් ඉන්න, දෙවෙනි එක්කෙනා තුන්වෙනි මට්ටමට නොගිහින් ඉන්න කළ යුතු දේවල් ගැන අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අන්තිමට අපි ආව තුන්වෙනි මට්ටමේ තරබාරුකමට. එතකොට තුන්වෙනි මට්ටමේ තරබාරුකම තමයි morbid obesity කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. හෙවත් ඉතා අධික තරබාරුකම BMI අගය 37ට වැඩි කෙනෙක් ආසියාතික පසුබිමක් තිබෙන ඒ කෙනෙක් ඉතා අධික තරබාරුයි. ඒ වගේම BMI අගය 32ට වැඩිය අධික තරබාරුකම ආශ්‍රිත රෝග තත්ත්වයන්ගෙන් පෙළෙනවා නම්, ඒ කියන්නේ අධික රුධිර පීඩනය, ඖෂධ කීපයක් අවශ්‍ය වෙන දියවැඩියාව. අපි දියවැඩියාව ඉතා විශාල ප්‍රශ්නයක් හැටියට අපි තේරුම් කළා ගිය පාරත්. ශ්‍රී ලංකා වැඩිහිටි ජනගහනයෙන් පහෙන් එකක්, ඇත්තටම දැන් ඊටත් වැඩි 4න් එකක් මට්ටමට වගේ ඇවිල්ලා දියවැඩියාවෙන් පෙළෙනවා කියන එක. එතකොට දියවැඩියාව තව හුඟක් විශාල ප්‍රශ්න වලට හේතුකාරක වෙනවා. අපි පැහැදිලිව තේරුම් ගත්තා 85% පමණ දියවැඩියා රෝගීන් මොන හරි මට්ටමක තුලතාවයකිනුත් පෙළෙනවා කියන එක. එතකොට මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය එතකොට මෙහින් කොහොමද විශේෂයෙන්ම තරුණ වියේ කට්ටියගේ quality of life අපි කියනවා ජීවිතය නිරෝගීව පවත්වාගෙන සමාජමය සහ හොඳින් මානසික සහ කායික සෞඛ්‍යයෙන් ජීවත් වීමට නොහැකියාව සහ උදාහරණයකට ගත්තොත් දරුපල වගේ දේවල් සම්බන්ධයෙන් අපි කතා කළා. එතකොට ඊළඟට අපි කොහොමද මේ එක එක මට්ටම් වල පාලනය කරන්නේ? අන්තිමට කොයි වගේ කට්ටියද ශල්‍ය කර්ම අවශ්‍ය වෙන්නේ? අපි එතකොට පැහැදිලිව තේරුම් ගත්තා අර තුන්වෙනි මට්ටමේ තරබාරුකමට එන ආපු කට්ටියට ඇඟ අභ්‍යන්තරේ කරන ශල්‍ය කර්මයකින්
හැරුණුකොට වෙන කිසිම ක්‍රමයකින් සාමාන්‍ය බරකට එන්න බෑ කියලා. එතකොට එහි පළවෙනි මට්ටමේ ශල්‍ය කර්ම හැටියට අපි දැක්කා ස්ලීව් ගැස්ට්‍රෙක්ටමි හෙවත් කැමරා ක්‍රමයට කරන ආමාශය කුඩා කිරීමේ ශල්‍ය කර්ම. මේවා මේ දේවල් අපි දරුවෝ ළමයින්ට පවා අද කළ හැකි මට්ටමකට ඇවිල්ලා තියෙනවා සහ ඒ වගේ ශල්‍ය කර්ම ඉතාම ආරක්ෂා සහිතයි කියන එක අපි පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ අපි අද එතනින් එහාට තමයි මම හිතන්නේ කතා කරන්නේ නේද? හරි. අපි ඉන් එහාට අද දවසේදී ඔබව දැනුවත් කරනවා. දැන් වෛද්‍යමනේ තවත් මොනවද වෙනි ශල්‍ය කර්මයන් තියෙන? දැන් අපි අර ඔබතුමා කිව්වා වගේ ආමාශය කුඩා කිරීම තුලින් තමයි මේ ශල්‍ය කර්මය කරනවා. ඉන් එහාට ගියාම මොන වගේ දේවල්ද? එතනින් එහාට ගියාම එතනින් පස්සේ අපි කියනවා ආමාශය කුඩා කිරීමෙන් සිද්ධ වන්නේ මූලිකවම කෙනෙක් කෑම කන ප්‍රමාණය අඩු කිරීම. දැන් උදාහරණයක් දැන් මම හිතන්නේ මේ රූප සටහනට යමු වුණොත් අපි ආපහු පාරණ කතාවකට ගියොත් අපි එදා පැහැදිලි කරලා දුන්නා ආමාශය මෙහෙම ආමාශයේ ප්‍රසාරණය වන කොටස හෙවත් බැලුමක් වගේ ඇදෙන කොටස සම්පූර්ණයෙන් කැමරා ක්‍රමයට කපලා ඉවත් කරලා ආමාශය බටයක් හීනි බටයක් වැඩි අවයවයකට හරවනවා. මෙහිදී එක වතාවකට කන්න පුළුවන් ප්‍රමාණය සීමා සහිත වෙනවා. අපි ඊළඟ මූලික දෙයක් අපි කිව්වා කෑම සඳහා තියෙන අධික රුචිය අධික කෑමේ තියෙන කෑදරභාවය මෙයින් නැති වෙනවා කියලා. එතකොට මේක අපි තේරුම් ගත්තා ඕනම වයසක කෙනෙක්ගේ තරබාරුකමම නම් තියෙන ප්‍රධාන ප්‍රශ්නය එය විසඳීම සඳහා මේ ජාතිය ශල්‍ය කර්මයක් ඉතාම සාර්ථකයි කියලා. නමුත් අපි එතනින් එහාට යන්නේ අර කියපු අධික රෝගී තත්ත්වයන් තියෙන කට්ටිය ගැන. දැන් උදාහරණයකට ගත්තොත් දියවැඩියාව. තාම අධික ලෙස දියවැඩියාව තිබෙනවා. තරබාරුයි. ඉන්සියුලින් වලට පවා දැන් ගිහිල්ලා. ඊට පස්සේ වකුගඩු වල ක්‍රියාකාරීත්වයත් දැන් ටිකක් අඩපණ වීගෙන එනවා. හෘදය වස්තුවේ ගැටලු ඇවිල්ලා. එතකොට මම මේ කියපු කට්ටිය ඔබ හිතන ඇති කොහෙද ඉන්නේ කියලා. නමුත් මේ අපි ශල්‍ය කර්මවලට ලක් කරන ගොඩක් අයගේ තත්ත්වය ගැන මම මේ කිව්වේ. කරගන්නේ මේ වැනි රෝග වලින් පෙළෙන පිරිස. වැඩිහිටියන්ගේ. හරි? ඕකේ. එතකොට ඒ වගේම එහෙම නැත්නම් මැෂින් එකක් නැතුව ගෙදර හුස්ම ගන්න බැරි කට්ටිය. ඔබ සමහරක් වෙලාවට දන්නෙත් නැතුව ඇති එහෙම කට්ටියක් ගැන. ඒ කියන්නේ ස්ථූලභාවයත් එක්ක හුස්ම ගන්න. ස්ථූලභාවයත් එක්ක ඔබස්ට්‍රක්ටිව් ස්ලීප් ඇප්නියා කියන එක ලොකු ප්‍රශ්නයක්. අපි මේ ගිය පාර කතා කළා. කොටිම කරන දරුවන්ට පවා තිබෙනවා. රයිට්? මැෂින් එකක් නැතුව රාට නිදා ගන්න බෑ. එතකොට අපි එහෙම උදාහරණත් එක්ක පෙන්නුවානේ ගිය පාර. ඔව් ගිය පාර පෙන්නුවා. අපි මම අවුරුදු 13ක කුඩා ළමයෙක්ව පෙන්නුවා අපි ශල්‍ය කර්මයට ලක් කරපු. එතකොට මෙන්න මේ මට්ටම් වලට ගියපු කට්ටියට සමහරක් වෙලාවට ආමාශය කුඩා කිරීමේ ශල්‍ය කර්මයක් විතරක් මදි වෙන්න ප්‍රමාණවත් මදි. අපි කියනවා මෙතනදී අපි ප්‍රවිෂ්ටයක් ගන්නවා මේ මෙටබොලික් සින්ඩ්‍රෝම් කියලා ඉංග්‍රීසියෙන් කියන වදන ගැන. මේක හරි සුලභව කියනවා. අපි දන්නවා මේ අපේ ජීවිතය කොට කරන ලෙඩ රෝග කාණ්ඩයක් තියෙනවා. මේක ප්‍රේක්ෂකින් සාමාන්‍ය දන්න දේවල්. අධික රුධිර පීඩනය, දියවැඩියාව, අක්මාවේ තෙල් තැන්පත් වීම, ඇඟේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම. දැන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරලා ෆැටි ලිවර් එකක් තියෙනවා කියන එක හෝ මගේ කොලෙස්ටරෝල් වැඩි කියන එක නිකන් අර සාමාන්‍ය තත්ත්වයක්. ඒක බොහොම සාමාන්‍ය තත්ත්වයක් වෙලා තියෙන. ඒක කොච්චර සාමාන්‍යද කියනවනම් මිනිස්සු දැන් ඒක නිකන් ගණන් ගන්නවත් නැති දෙයක් වගේ. දැන් මෙන්න මේ තත්ත්වයන් ටික එකට තියෙනවා නම් හෝ මේකෙන් කීපයක් තිබෙනවා නම් අපි කියනවා අර මෙටබොලික් සින්ඩ්‍රෝම්. ඒ කියන්නේ එක තැනක් නෙමෙයි ඇඟේ ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්න ගොඩක්. මේක තියෙන හුඟක් අය 90%ක්ම මොකක් හරි මට්ටමක ස්ථූලතාවයකින් පෙළෙනවා. ඒතර මේවා තියෙන කට්ටිය තුන්වෙනි මට්ටමේ ස්ථූලතාවයෙන් පෙළෙනවා නම් ඒ කට්ටියගේ ජීවිතය ඉස්සරහට ගෙන ඒ කියන්නේ හදිසි මරණයක් වීමේ ඉඳන් ස්ථූලතාවය ආශ්‍රිතව ඔය රෝග එකකින් හරි සම්බන්ධ විශාල ගැටලුවක් වීමේ අවදානම ඉතාම වැඩි. ඒක මට සංඛ්‍යා වශයෙන් කියන්න මෙතන අවස්ථාව නැහැ. නමුත් මම කියන්නේ ඒක ඉතාම හොඳින් පෙන්වලා දීලා තියෙන දෙයක්. ඒතට ඒ කට්ටියගේ ස්ථූලතාවයම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ජීවිතේ නැති වෙන්නේ ස්ථූලතාවයෙන් නෙමෙයි මේ කට්ටියගේ. මෙන්න මේක හරිම වැදගත් දෙයක් මම හිතන්නේ වටහා ගන්න. ඒ කට්ටියගේ ජීවිතේ නැතිවන්නේ අර රෝගී තත්ත්වයන්ගේ එකමුතුව ඒ කට්ටිය එකතු වෙලා හරියට නිකන් සතුරු මොකක්ද ටෙරරිස්ට් ගෲප්ස් ගොඩක් ඇඟ ඇතුලේ ඉන්නවා වගේ. ඒ කට්ටිය එකතු වෙලා කරන මොකක් හරි ප්‍රහාරයකින් එකපාරට නැති වෙලා යන එක. ඉතින් එතකොට අපි
මේ රෝගී තත්ත්වයන් පාලනය කිරීම මුල් කරගෙන ශල්‍ය කර්ම කරනවා. ඒ කට්ටියත් කෙට්ටු වෙනවා. නමුත් කෙට්ටු වෙන්න කලින් දියවැඩියා පාලනය වෙනවා. කෙට්ටු වෙන්න කලින් ප්‍රෙෂර් එක නැති වෙනවා. කෙට්ටු වෙන්න කලින් අධික අක්මාවේ තෙල් ටික අයින් වෙනවා. එතකොට මේ එන්න ඒ දේවල් තරබාරුකමට පරිබාහිරව සිදු කිරීමේ හැකියාව මේ බයිපාස් කියන දේවල් වල තියෙනවා. ඒතර ඒව අපි කරන්නේ ආහාර ජීර්ණ පද්ධතිය කිසිම දෙයක් වෙනස් ඉවත් කරන්නේ නැහැ. දැන් අපි මේ රූපසරහනට යමු වුණොත් අපි කරන එක වර්ගයේ බයිපාස් එකක් පෙන්වන්න පුළුවන්. රුවන්වයි ගැස්ට්‍රික් බයිපාස් කියන එක මේ තරබාරුකම අඩු කිරීමේ ශල්‍ය කර්ම වලින් ලෝකේ වැඩිම කාලයක් longest surviving operation කියලා අපි කියනවා. අවුරුදු 50ක් විතර දැන් මේ ශල්‍ය කර්මය අද අපි කැමරා ක්‍රමයට කරනවා. එතකොට මේකේ කරන්නේ ආමාශයේ උඩ අර ලොකුම ආමාශයේ ලොකු පරිමාණයෙන් බොහොම පොඩි කාමරයක් වගේ එකක් වෙන් කරනවා ඉස්සෙල්ලා. ඒත් වෙන් කළා අපේ කන කෑමවල තියෙන පිෂ්ඨය, සීනි, තෙල් ආරවම වල වැඩිම කොටස වේගයෙන් අවශෝෂණය වෙන්නේ කුඩා බඩවැලේ මුල් කොටස. ග්‍රහණියෙන් පස්සේ තියෙන කුඩා බඩවැලේ මුල් කොටස. ඒත් සෙන්ටිමීටර් 100ක් පමණ කුඩා බඩවැලේ මුල් කොටස කෙලින්ම ආහාර ගමන් කරන එක වළක්වනවා. වළක්වලා පල්ලෙහා තියෙන බඩවැල ගෙනහලා උඩට සම්බන්ධ කරනවා. ඊට පස්සේ පිත සහ අග්නාශයක යුෂ සෙන්ටිමීටර් 100ක් පමණ පල්ලෙහින් මේ ආහාර සමග මිශ්‍ර වීමට ඉඩ හරිනවා. එතකොට මේ වගේ ශල්‍ය කර්මයක් කරලා අපි මේ වගේ ශල්‍ය කර්මයකින් එන අපි කියනවා නියුරෝ හෝමෝනල් හෙවත් බඩවැල් සහ අක්මාව ආශ්‍රිතව තියෙන අන්තරාසර්ග හෝමෝන වර්ග සහ අපි කියන සිග්නලින් පාත්වේස් මේවා විශාල වෙනස්කම් වෙනවා. ඒ වෙනස්කම් අති ප්‍රබලයි. කොච්චර ප්‍රබලද කියනවා නම් මේ જાති ශල්‍ය කර්මයක් කරපු දියවැඩියා රෝගියෙක්ගේ දැන් අපි සාමාන්‍ය මේ ශල්‍ය කර්ම කළ පැය 3ක් 4ක් ඇතුළත බොණ්ඩ දෙනවා. බොහොම වේගයෙන් රෝහලින් මුදා හරිනවා. නමුත් අපි කරන පළවෙනි දේ තමයි දියවැඩියා රෝගියෙක් ඉන්සුලින් වලින් දියවැඩියා පාලනය නොවිච්ච කෙනාගේ පළවෙනි දවසේම කරන එක සියලුම දියවැඩියා ඖෂධ නවත්තන එක. මොකද සාමාන්‍යයෙන් වෙන්නේ පහුවෙනිදා වෙනකොට සීනි අඩු මට්ටමට බහිනවා. හුඟක් වෙලාවට මගේම අපේ රෝගීන්ගේ පළවෙනි 100 දෙවෙනි 100 වගේ අපේ ලංකාවේ කියන්නේ මගේ රෝගීන්ගේ දත්ත පරීක්ෂා කරලා බැලුවාම දියවැඩියා රෝගීන්ගෙන් 90ක් විතර සාමාන්‍යයෙන් අවුරුදු 10කට අඩුවෙන් දියවැඩියාව තිබුණා නම් 90කගේ වගේ දියවැඩියාව සම්පූර්ණයෙන් නැති වෙනවා. ඉතින් ඒක මහා විශාල දෙයක්. ඒක වෛද්‍ය විද්‍යාත්මකව ගත්තාම දියවැඩියාව සම්පූර්ණයෙන් නැත්තටම නැති වෙනවා කියන එක එකම ඖෂධයක්වත් නැතුව ඉන්න පුළුවන් වෙනවා කියන එක දියවැඩියා පාලනය නොවි තිබිච්ච කෙනෙක්ගේ ඒක අර තරබාරුකම අඩු කරනටත් වඩා විශාල දෙයක්. ඒක වෛද්‍ය විද්‍යාත්මකව කියනවා ඒක හරි වටිනවා. දියවැඩියා රෝගයත් පහ වෙනවනේ එතකොට ඒ. දියවැඩියා රෝගය පහ වීම තමයි. මොකද දියවැඩියා රෝගය පහ වුණාම අර මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන එකේ ලොකු කැලලක් අයින් වෙනවා. ඊට 75ක් 80ක් වගේ කට්ටියගේ අධික රුධිර පීඩනය නැති වෙනවා. 95%කගේම වගේ කොලෙස්ටරෝල් පාලනය සම්පූර්ණයෙන් නෝමල් වෙනවා. මේ ඖෂධ නැතුව. ෆැටි ලිවර් කියන එක ෆැටි ලිවර් ග්‍රේඩ් එක අවුරුද්දකට එක ග්‍රේඩ් එකකින් බහිනවා. ඒ කියන්නේ ග්‍රේඩ් 3 ෆැටි ලිවර් තුන්වෙනි මට්ටමේ අධික තෙල් භාවය අක්මාවේ තිබුණා නම් ඒක දෙවෙනි මට්ටම වෙනවා අවුරුද්දකින් මේ ඔපරේෂන් එකක් කළා. දෙවෙනි එක්කෙනා පළවෙනි මට්ටමට යනවා තව අවුරුද්දකින්. තේරෙන්නේ? එතකොට ඒව වෙනවා. ඒව නොවිච්ච කට්ටිය නැහැ. ඉතින් එතකොට අන්න එතනයි තියෙන වටිනාකම. දැන් අපි සමහරුන්ගේ අපි දකිනවා මහාචාර්යතුමනි කියන්නේ සමහර අයගේ බඩ විතරයි තියෙන්නේ ඇඟ කෙට්ටුයි. සමහර අයගේ මේ අත් එතකොට සමහර අයගේ කකුල්. එහෙම අපි විවිධ ආකාරයේ මේ ඉරියව්වලදී අපි දකිනවා ඒ වගේ වෙනස්කම් සහ එහෙම තියෙනවා. එතකොට එහෙම කෙනෙක්ට උනත් මේ වෙන දේවල් කරන්න ඔව් අනිවාර්යයෙන්ම ඔබ ඒ ගෙනාවේ හරිය වැදගත් කැලලක්. අපි කියනවා ස්ථූලභාවයේ ආකාර කියලා. දැන් ඔබ කියපු ඔය ඔබේ කතා කරේ හරි වැදගත් ගෙනාවේ හරි වැදගත් කතාවක්. ස්ථූලභාවය ආකාරය අනුව කොහොමද ස්ථූලභාවයේ මිනිසුන්ට බලපාන්නේ කියන එක හොයා බලලා තියෙනවා. ඔබ කිව්වා මේ ඇඟේ මැද්ද කොටස මහත් වීම. ඒක තමයි මේ ආසියාතික අපේ ඒ කියන්නේ අලුතෙන් තරබාරුකම ආපු කට්ටියගේ මහත් වෙන ක්‍රමය. ඇමරිකාව යුරෝපය ඒ වගේ රටවල් ගත්තාම ඒගොල්ලන්ගේ මහත් වීම ටිකක් ඊට වඩා වෙනස්. දැන් උදාහරණයකට ගත්තොත් ඇමරිකාවේ පාරක ඇවිදගෙන ගියොත් ඔබ දකින්නේ කකුල්
සහ කාන්තාවන් ගත්තොත් පිටිපස්ස විශාල ලෙස මහත් තියෙන කකුල් වල උඩ කොටස ඊටාම මහතයි, අතපය සමහරක් වෙලා අත් මහතයි, නමුත් ඇඟේ මැද්ද එච්චර මහත නැහැ. අපි මේක කියනවා වෛද්‍ය විද්‍යාත්මක ලේසියෙන් අපිට හඳුන්වනවා අපි පෙයාස් ගෙඩියක හැඩය ගන්න පුද්ගලයන් කියලා. පෙයා ෂේප් ඔබේසිටි කියලා කියනවා ඒ කට්ටියට. ස්ථූලභාවය ආසියාවේ තිබිච්ච දෙයක් නෙමෙයි. දැන් උදාහරණයකට ගත්තොත් අපේ ඉස්සර කාලේ මේ මොනවාද ඩ්‍රොයින්ග්ස් ඔය මේ ස්පිටල් මහත්මයාගේ පුත්‍ර තියෙන පින්තූරය වගේ දේවල් පවා ගත්තොත් ඉතින් අවුරුදු 100කට 200කට එහා පැත්තේවත් ස්ථූලභාවයක් කියලා එකක් තිබුණේ නැහැ. මේක අපිට අලුතෙන් ආපු එකක්. අපි විතරක් නෙමෙයි මේ දකුණු ආසියාවේ ඔක්කොටම. අපිට තියෙන ප්‍රශ්නේ ඇපල් ෂේප් ඔබේසිටි. අපි මහත් වෙන්නේ ඇපල් ගෙඩි වගේ. සම්පූර්ණ. ඒ කියන්නේ ඔව් ඇඟේ මැද කොටස. right? ඒකට කියන ඇපල් ෂේප් ඔබේසිටි කියලා. මෙන්න මේ ඇපල් ෂේප් ඔබේසිටි හැවත් ඇඟ මැද කොටස මහත් වීම තමයි රෝගී තත්ත්වයන් සහ ජීවිතය අඩුවීමට තියෙන බරපතලම ප්‍රශ්නේ. අර කට්ටියට වෙන්නේ වෙන දෙයක්. ඒ කට්ටියට වෙන්නේ ඇවිද ගන්න බැරි වෙනවා. ලෙඩ රෝග කියන ඒවා ටිකක් අඩුයි. නමුත් වෙන්නේ වෙන ජීවිතේ quality of life අර මේවා අඩු වෙනවා. ඒවෙන් මේවෙන් එන ගැටලුවෙන් තමයි සාමාන්‍ය ඒ කට්ටිය මෙයා වෙන්නේ. නමුත් ඒගොල්ලෝ අඩු වයසින් මැරෙන එක ගොඩක් අඩුයි. අපි ඉතා අඩු වයස වලින් මැරෙනවා. අඩු වයස් වලින් රෝගාබාධවලට ලක් වෙනවා. අඩු වයසින් heart attack හැදෙනවා, strokes හැදෙනවා. තේරෙනවනේ? ඊළඟට covid වගේ ලෙඩ හැදුනොත් බොහොම ඉක්මනටත් මැරිලා යනවා. එතකොට ඒක නිසා ඔය ඇපල් ෂේප් ඔබේසිටි එක තමයි ආසියාතික අපිට උරුම වෙලා තියෙන්නේ. ඒකේ වැදගත් දෙයක් තියෙනවා මේ ඇඟෙන් එළියට පේන මහත. ඒ කියන්නේ ඔබ අපි එළියට දකින්න ටික ඔබ ඒක අපේ හැමට යටින් තැපත් වෙලා තියෙන තෙල්. ඒ තෙල් වලින් නෙමෙයි මේ වැඩේ කරන්නේ. ඒකත් සම්බන්ධ වෙනවා. නමුත් ඒ තෙල් වලින් නෙමෙයි ඔබ නොදකින්න තෙල්. බඩ ඇතුලේ තියෙන තෙල් අපි ඉංග්‍රීසියෙන් කියනවා විසරල් ෆැට් කියලා. අක්මාව කුඩා බඩවැල් සහ මේ උදරය ඇතුලේ උදරය සහ පපු කුහරය ඇතුලේ තියෙන තෙල් මෙන්න මේක වැඩි අර ඇපල් ෂේප් ඔබේසිටි තියෙන කට්ටියට. එතකොට අන්න එතන තමයි මේ දෙකේ වෙනස. එතකොට ඒ කියන්නේ දැන් අපි ආසියාතික රටක වගේ කෙනෙක් සුලභාවයට පත් වෙනවා නම් ටිකක් භයානකයි නේද? ටිකක් භයානකයි. ඒක නිසා තමයි ආසියාතික රටවල් වල කට්ටියගේ මේ ස්ථූලභාවය සඳහා ශල්‍ය කර්ම කරන්න තියෙන BMI අගයන් යුරෝපීය අගයන් වලට වඩා 5කින් පල්ලෙහාට දාලා තියෙනවා. ඒකට හේතුව අපි ඉක්මනට මැරෙනවා. ඒ කට්ටිය එහෙම වෙන්නේ නැහැ. එතකොට අපේ අගයන් සම්පූර්ණයෙන් වෙනස්. අපිට අපේ අගයන් අර ඇමරිකාවේ හෝ යුරෝපා රටක ශල්‍ය කර්මයට ලක් කරන IFSO ඒ අගයන් BMI අගයන් අපේ 5කින් අඩු කරලා තමයි ආසියාවට දාලා තියෙන්නේ. ස්ථූලභාවය තුලින් අපි රෝගී භාවයට පත් වෙන හැබැයි ස්ථූලභාවය නැති කර ගන්න තමයි මේ වෛද්‍ය උපදෙස් සමාජාචාර්යතුමන් ලබා දෙන සහ ඒ වෙනුවෙන් තියෙන ශල්‍ය කර්ම පිළිබඳ කතා කරන්නේ. වෛද්‍යතුමනි දැන් කෙනෙක් ඔපරේෂන් එකක් නැත්නම් ශල්‍ය කර්මයක් කරනකොම ටිකක් හරි බයයි. සාමාන්‍යයෙන් අපිට එදිනදා වැඩ කටයුතු පහසුවෙන් කරගන්න බැරි වෙයිද? කොච්චර කාලයක් අපි මේ වෙනුවෙන් කැප කරන්න වෙයිද? මෙවැනි බියකුත් එක්ක තමයි ඉතින් ඉන්නේ. ඒ නිසා කෙනෙක් මෙහෙම ශල්‍ය කර්මයකට යොමු වෙනවා නම් ඒ කෙනාට කොහොමද ඒ උපදෙස් ලබා දෙන්නේ? පෙර සූදානමක් අපි කොහොමද ඇති කරගත යුත්තේ සහ ඉදිරි කාලයේදී ඒක කොහොමද සංකූලතාවයක් නැති වෙයිද? මෙවැනි දේවලුත් එක්ක ඉන්න නිසා අපි ඒ වෙනුවෙන් උපදෙසක් ලබා දෙමු. ඔව්. මෙහෙමයි මේවා දැන් ශල්‍ය කර්ම කියන වචනේ ඔපරේෂන් කියන දේ අහුරාම සාමාන්‍යයෙන් අපේ ඔළුවට එන්නේ කොහොමද මේ ටිකක් බරපතල ප්‍රශ්නයක්. ඇත්තටම කියනවා ඇඟ ඇතුලේ ලොකු දෙයක් කරන්න ඕනේ මේ ශල්‍ය කර්මයකදී. ඒක ඇත්ත. නමුත් අපි මේ ශල්‍ය කර්ම කරන ප්‍රභේදය ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් ඔබ සාමාන්‍යයෙන් දකින ශල්‍ය කර්ම වලට වඩා. ඔබ සාමාන්‍යයෙන් ඔළුවට එන්නේ බඩ මැද්දේ ලොකු කැපුමක් දාලා ඔපරේෂන් ශල්‍ය කර්මයක් කරලා ඇඳක් උඩ තියලා සතියක් විතර ස්පිරිතාලේ ඉඳලා බට අරව මේවා හැම්මෙන් හයි කළා බොහොම අමාරුවෙන් ඊට පස්සේ ගෙදර ගිහිල්ලා මාසයක් දෙකක් ගෙදර ඉඳලා බොහොම ඒක තමයි ශල්‍ය කර්මයක් කියන එකේ සාමාන්‍යයෙන් ඔළුවට එන දේ. නමුත් මේවා ඔක්කොම කැමරා ක්‍රමයට කරන ශල්‍ය කර්ම. ලැපරොස්කෝපික් ශල්‍ය කර්ම. උදාහරණයකට ගත්තොත් අද ටිකක් විශේෂ දෙයක්. මොකද මම හරියට මේ සතියකට අදට සතියකට කලින් මම ලැපරොස්කෝපික් ශල්‍ය කර්මයකට වාජනය වුණා. ස්ථූලභාවය අඩු කරන්න නෙමෙයි. නමුත් මේ උඩට එන රිෆ්ලක්ස්
6ට සර්නියාර පැයකට. එතකොට ඒකට දාන කැපුම් ගානයි මේ මොකද ඒකත් ආමාශය කරන ශල්‍ය කර්මයක් සුලභාවය සඳහා කරන ඒවත් ආමාශය කරන ශල්‍ය කර්ම. අද මම මෙතන ඉඳන් කතා කරනවා නෙමෙයි අතන දවස් තුනකට ඉඳන් කරන ඔපරේෂන් උත් කළා. නමුත් මම කියන්නේ මොකද ඒ තරම් වේගයෙන් මට ඒක බය නැතෝ කියන්න පුළුවන් රෝගියෙක් හැටියට. මොකද ඒ තරම් වේගයෙන් අපිට සාමාන්‍ය වැඩ කටයුතු වලට යොමු වෙන්න පුළුවන්. අපි මේ ශල්‍ය කර්ම කළාම කළා පැය 3ක් වගේ කාලයක් ඇතුළත ඉන්න ඇඳෙන් බස්සනවා. මේ ශල්‍ය කර්ම කරන්න දාන ලොකුම කැපුම සෙන්ටිමීටර් 1.2යි. ඒ කියන්නේ මිලිමීටර් 12යි. තියෙන ලොකුම කැපුම බඩේ තියෙන. අනික ඒවා වැඩි හරියක් ඒවා මිලිමීටර් 5 ඒවා. මිලිමීටර් 5 කැපුම් කියන ඒවා ඇත්තටම පේන්නෙත් නැහැ. රයිට්? එතකොට අපි ශල්‍ය කර්මයක් කළා පැය 3කින් වගේ සාමාන්‍යයෙන් ඇඳෙන් බස්සනවා. බට අරව මේවා මුකුත් නැහැ. මුත්‍ර බට නැහැ මොනවත් නැහැ. අතේ තියෙන කැනියුලා එකක් විතරයි තියෙන්නේ. ඇවිදගෙන යන්න ඕනේ টয়ලට් එකට. ඊළඟට බොණ්ඩ දෙන්න පටන් ගන්නවා. මොකද ශල්‍ය කර්මයක් කළා පළවෙනි සති දෙක බොන දේවල් විතරයි ගන්න. එතකොට එහෙම කළා ඉවර වෙලා තනියෙන් ව්‍යායාම කරගන්න තනියෙන් දේවල් බොන්න පුළුවන් වෙච්ච ගම ගෙදර අරිනවා. සාමාන්‍යයෙන් පැය 48කට වඩා මේ ශල්‍ය කර්මයක් කළා තියාගන්නේ නැහැ රෝහලක. එතකොට බඩට යන්න පුළුවන් දවස් මම හිතන්නේ මා උදාහරණයකට ගත්තොත් බොහොම දින දෙකකින් තුනක වගේ. ඒතර ඔබ කියන්න පුළුවන් හරි දොස්තර මහත්තයා සාමාන්‍ය සයිස් එක්කෙනෙක්නේ. ඒතර ඉතා අධික එක්කෙනෙක්ගේ මේ හිල් ටික හැදුවාම කොහොම අමාරු වේද කියලා. මම හිතන්නේ මේ රූපචාරට්ටේ වුණොත් මට මේ රෝගියාට යක් විශේෂ කෙනෙක් මොකද මගේ ඉන්නවා විශේෂ කාණ්ඩයක් එක විශේෂ කාණ්ඩ ඉන්නවා. ඒ කියන්නේ එක විශේෂ කාණ්ඩ කියන්නේ මගේ ඉන්නවා ළමයි ඔපරේෂන් කරපු එක විශේෂ කාණ්ඩයක්. ඊළඟට ස්ථූලභාවය සඳහා ශල්‍ය කර්ම කළා. ඒ කියන්නේ මේ ස්ථූලභාවය නිසා දරුපල නැතුව ශල්‍ය කර්ම කළා බබාලා හම්බ වෙච්ච ගෲප් එකක් වෙනම ඉන්නවා. මේ අපි දකින්නේ කොහොමද මේ ඒතකොට මේ දකින්නේ ඒ වගේ අතිවිශේෂ කෙනෙක් මේ කිලෝ 200ට වැඩි කට්ටිය. කිලෝ 200ට වැඩි කියලා වෙනම කාණ්ඩයක් ඉන්නවා. ඒ කාණ්ඩයේ මේ එක්කෙනෙක් තමයි මේ කිලෝ 250ක රෝගියාගේ නම තීක්ෂණ. ඔහු බණ්ඩාරවැල ප්‍රදේශයේ ගුරුවරයෙක් ඇත්තටම කියනවා නම් තීක්ෂණගේ බර කිලෝ 255ක් විතර අපි ශල්‍ය කර්මයකට ලක් කරනකොට මේ මාස 9කට පසු කිලෝ 100ක් අඩු වෙලා කිලෝ 100ක් එයාගේ අඩු වුණා. දැන් ඇත්තටම ඊයේ මට කිව්වා දැන් බර කිලෝ 142යි කියලා. ඒ කියන්නේ ඊට ගොඩාක් අඩු වෙලා තව. එතකොට මේ මොකද මම නම කියලාම කිව්වේ මොහු දන්න කෙනෙක් ඇත්තටම ප්‍රසිද්ධ කෙනෙක්. මෙයා කියන දේ අහන්න පුළුවන්. මෙයාගේ ඇත්තටම මොකක් හරි දෙයක එයා දාලා තියෙනවා. මොකද මෙයා එකපාරක් කිව්වා මේ මට නියපොත්තක් අපින තරම්වත් දරුන්නේ නැහැ ශල්‍ය කර්මය කියලා ගන්න. මොකද දැන් වෛද්‍යමනි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් එකවරක් කරාම මේක නැවත වතාවක් කරන්න අවශ්‍ය වෙනවද මේ ශල්‍ය කර්මය කියලා? සාමාන්‍යයෙන් නැහැ. නමුත් මම ඒක තමයි අර මේ බයිපාස් වර්ගයේ ශල්‍ය කර්ම ප්‍රබලයි. අර ආමාශය කුඩා කිරීමේ එකක් විතරක් අපි කතා කළේ කලින් ස්ලීව් ගැස්ට්‍රෙක්ටමි. මෙන්න මේක කරපු සමහර රෝගීන් වසර 10කට පසු නැවත වතාවක් තරුබාරකමට පොඩ්ඩක් හරි යන්න පුළුවන්. ඒ ප්‍රවණතාවය වැඩි. මොකද ඒකේ වෙන ක්‍රමයක් නැහැනේ. ආමාශය කුඩා කරපු එක විතරයි කුඩා කරලා අයින් කළා එක කොටසක්. එතකොට ඒ කුඩා කරපු කොටස ඇදුනොත් හරි ලොකු වුණොත් හරි ආයි තරබාරු වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ඒ කාණ්ඩයට පොඩි අවදානමක් තියෙනවා. ඒකත් ලොකු අවදානමක් නෙමෙයි 5%ක 108ක වගේ මේකක් තියෙනවා. ස්ලීව් ගැස්ට්‍රෙක්ටමි විතරක් කරපු කට්ටිය අවුරුදු 10කට වගේ කාලයකට පස්සේ ස්තුල ආපහු ටික මහත් වෙන්න. ඒ කට්ටියට ඒ අවස්ථාවේ බොහොම ලේසියෙන් බයිපාස් වර්ගයේ ශල්‍ය කර්මයක් කරන්න පුළුවන්. බයිපාස් කරපු කට්ටිය සාමාන්‍යයෙන් මහත් වෙන්නේ නැහැ. තවත් අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. අපිට තවත් දවසක කතා කරන්න ඉතුරු වෙනවා මහාචාර්යතුමනි. මොකද මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මොකද ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඔබ වෙනුවෙන් මේ දේවල් ඉදිරිපත් කරන්නත් මහාචාර්යතුමා සූදානම් වෙන්න තියෙනවා. ඒ නිසා අපි තවදුරටත් කතා කරමු ඉදිරි දවසකදී. එහෙමනම් අද බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳ දැනුවත් කරන්න සහ බොහොම වැදගත් පිළිබඳ ඒ උපදෙස් ඔබ වෙනුවෙන් ලබා දෙන්නට අපත් සමග එකතු වුණු විශේෂඥ ශල්‍ය වෛද්‍ය තේජන විජේරත්න වෛද්‍යතුමන්ට අපි අවසාන වශයෙන් කියමු ඔබ සම්බන්ධ කරගන්න කොහොමද පුළුවන්කමක් ලැබෙන්නේ කියලා කෙනෙක්ට?
කළුබොයිල කළුබොයිල මහරෝහලේ මාව පැමිණ හොයාගන්න පුළුවන්. අපි වෙබ් ලිපිනේ පොඩ්ඩක් එහෙම නැත්නම් තේජන කමිල් @gmail.com THEJANAKAMIL තේජන කමිල් @gmail.com මට ඕන කෙනෙක්ට එවන්න පුළුවන් මේකට මට ඒ වෙබ් ලිපිනේ ඔස්සේ ඔබට පුළුවන් මහාචාර්යතුමා සමග සම්බන්ධ වෙන්න බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය තේජන විජේරත්න මහත්මයාට අපි තව දවසක මුණ ගැහෙමු ආයිබෝන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.